අයිබෝන් සුන්දර සුබහැන්දෑවක් ඔබ සියලු දෙනාටම. විඳින විඳවන ජීවිතවලට වින්දනයේ මිහිර රැගෙන ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් සමග අදත් අපේ මේ සොඳුරු මුණ ගැහිම. ඔබ ගීතයක් අහද්දී එහෙම නැත්නම් ගීතයක් ඇහෙද්දී ඒ ගීතයේ සංගීතය පිළිබඳව කොතරම්නම් විමර්ශනශීලීව සිතා බලලා කියවලා තියෙනවද? ඒ ප්‍රශ්නාර්ථයට උත්තර හොයද්දී ඔබ කියයි සංගීතය පිළිබඳව අපි තරම් තැකුවේ නැහැ. ගීතයේ සාහිත්‍යමය පාර්ශවය පිළිබඳව වැඩියෙන් හිතුවා කියලා. ලෝක සංගීතයේ දෙස බැලුවහම ඒ ගීත පිළිබඳව නිර්ණය සොයාගෙන යද්දී විශේෂයෙන්ම ගීතයේ සාහිත්‍යමය පාර්ශවය සෙයිම ගීතයේ සංගීතමය වියමන පිළිබඳවත් ලෝක සංගීතය තුළ වැඩි වශයෙන් කතා කරනවා. ඒ නිසාම ශ්‍රී ලාංකීය සහෘද ඔබ වෙනුවෙන් ගීතයේ සංගීතමය කියවීම හුරු කරවීමේ අරමුණු පෙරදැරිව ජාතික ගුවන් විදුලියේ සිටි FM ඔබට තිලන කරන ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් සමග අදත් අපේ මුණ ගැසීම. අදත් සුපුරුදු විදිහටම ගීතයේ මිහිර සංගීතයේ මිහිර ඔබට සමීප කරන්නට අපේ ගෞරවනීය ආරාධනයෙන් මේ සුහද මොහොතට අපිත් එක්ක එකතු වෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය කෝලිත බානු දිසානායක මහත්මතුන්ව ඉතාමත් ආදරයෙන් සිතින් යුතුව පිළිගන්නවා. ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ඒ වගේම තමයි අද දවසේදී මේ සුපුරුදු ලෙන්ගතුකම සමීප කිරීමේදී සංගීතමය දායකත්වය ලබා දෙන සංගීතයේ මෙහෙවීම සහ සංගීත අධ්‍යක්ෂණය අද දවසේ සිදු කරන සංගීතවේදී ප්‍රසාද් සිල්වා සහෘදයාවත් ආදරයෙන් සිතින් පිළිගනු ලබනවා. ආයුබෝවන්. අද අපේ මිහිරිතම ගී රසක මිහිරියාවගේ අනුවාදන සමග මිහිරිතම ගැයුම් සමග ඔබට තිලින කරන්න සූදානම්. ඒ නිසා වඩාත් විමර්ශනශීලීව ගීතයේ සංගීතමය පාර්ශවයේ හොඳින් ශ්‍රවණය කරමින් ඒ සවනීන්ද්‍රිය සමග ගීතයේ මිහිර විඳින්නට ආරාධනා කරනවා. අද මුලින්ම අපි තෝරා ගනු ලබන්නේ ඉතාමත් ජනප්‍රිය වෙච්ච අදටත් අපි රස නොනසා විඳින මියුරු ගීතයක්. ගීතේ පද රචනය ඩෝල්ටන් අල්විස් මහතාගෙන් සංගීතය රෝහණ වීරසිංහ මහතාගෙන් එදා ගැයුම විශාරද ශිල්පී එඩ්වර්ඩ් ජයකොඩි සමග පුණ්‍යා කච්චුආරච්චි මහත්මියගෙන් ඒ ගී අනුවාදනය අහලා අපි ඒ පිළිබඳව කතා කරන්න සූදානම්.
ගීතේ ඇහෙද්දිම මේ ගීතේ තැනක තියෙනවා මාල වලලු රන් පවරම් නැතිවයි එන්නේ හිතේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ කියලා. ඒ හිතේ සුවඳ ආදරය දැනෙන දැනවෙන සංගීතයක් එක්ක තමයි මේ ගීතය අපිට ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. මම හිතන්නේ දේශීය ජන සංගීතයේ මුසුව සරල ගීයත් එක්ක මුසු කර බොහොම අපූර්ව අවස්ථාවක්. දැන් සමහර අවස්ථාවලදී පෙර නාද පවා මේ ගීතය තුළ අඩංගු වෙනවා. කොතරම් දුරට මේ හිතේ තියෙන ආදරය සජීවීකරණය කරන්න මේ සංගීතයට හැකි වෙලා තියෙනවද මහාචාර්යතුමනි? මම කොටස් දෙකකින් කතා කරන්න කැමතියි. මොකද ප්‍රධාන වශයෙන්ම දැන් අමිල වැඩසටහන ආරම්භයේදීම ඔබට ප්‍රකාශ කළා මේ සංගීතය ගැන කොතෙක් දුරට අපි ගීතයක් අහනකොට හිතනවද, ඒ ගැන අපි කොච්චර අවධානයකින් ඉන්නවද වගේ කාරණාවක්. ඉතින්දී ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය ඔකට අපි කියනවා සංගීතයේදී මියුසික් රීඩ් කරගන්නවා කියලා. ඒ කියන්නේ සංගීතඥයා ස්වරපස්ථාරයක් කියවා ගැනීම පැති දෙකකට සම්බන්ධ වෙනවා. මොකද සංගීතඥයාට ස්වරපස්ථාරයේ සංගීත අධ්‍යක්ෂවරයෙක් දුන්නාම දීලා සංගීත අධ්‍යක්ෂවරයා කියනවා යාට ඒකේ භාව නැත්නම් ෆීල් එක කියනවා. සහෝදරයා නැත්නම් මල්ලි නැත්නම් සාමාන්‍ය සමවයස කෙනෙක් නම් වෙනත් සුහද ආමන්ත්‍රණයකින් කියනවා මෙතන මෙහෙමයි එන්න ඕනේ. මේ ෆීල් එක තමයි ඕනේ කරන්නේ. ඒත් එක්කම දැන් ඒ ශිල්පියා ලියලා දෙන ටික වාදනය කරලා ඔහු ඊට පස්සේ ඔහුගේ ශිල්පීය නෛපුණ්‍යයෙන් ඔහු ලබාගත් ප්‍රවීණතාවනොත් සාල කොටසක් එකතු වෙලා ඔහු අහනවා අයියේ මෙහෙම හොඳද කියලා අහනවා. එතකොට තමයි අරක ගලපගන්නේ. එතකොට ස්වරපස්ථාරයේ කියවා ගැනීමේදී සංගීත ශිල්පියා සතු වෙනවා බොහොම ගැඹුරු කාරණාවල් ගොඩක්. ඒ කියන්නේ කොලේ තියෙන එක වාදනය කළොත් සමහර වෙලාවට අර අපේක්ෂා කරන රසය නැති වෙන්න පුළුවන්. ඒක හුදු වාදනයක් පමණක් වෙනවා. හැබැයි ඒක අමිහිරි කියලා මම කියන්නේ අර වැඩේට ගැලපෙන්නේ. ඒ ස්ථානෙට ඒ කියන්නේ මොකක් හරි අවශ්‍යතාවයට නිර්මාණයට හරියන්නේ නැහැ, පෑහෙන්නේ නැහැ, ඖචිත්‍ය නැහැ, උචිත වෙන්නේ නැහැ. ඒ වගේ විවිධ වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ශ්‍රාවකයා මේ අමිල වැඩසටහන ආරම්භයේදී අපේ එදිරිමාන සහෝදරයා කිව්වා වගේ ශ්‍රාවකයාගේ පැත්තෙන් ගත්ත ශ්‍රාවකයාට ඒක කියවා ගන්න වෙන්නේ භාවත් එක්කම තමයි. ඌට ශිල්පයක් නැහැ. මේ සංගීතය ඌට කියවා ගන්න වෙන්නේ භාවත් එක්ක. හැබැයි එහාට තියෙනවා තව දෙයක්. ගීතයකදී නම් අර ගීතයේ වචන තියෙනවා. වචනත් එක්ක මේ දැනෙන ස්වර වලින් උත්පාදනය කරන මේ අවකාශයට මුදාහරින නාදය ඌට ගලප ගන්න පුළුවන්. හැබැයි තම නැන පමණින්. එක එක්කෙනාගේ රස ඒ විඳින්න තියෙන ශක්තිය. මොකද අපි දන්නවා මේ අමිල ප්‍රසාද් මල්ලි රසවින්දනයට තියෙන හැකියාව, ඒ ප්‍රමාණය, ඒ ගුණයටත් පින් කරලා තියෙනවා. ඒක පුණ්‍ය ශක්තියක් තියෙනවා. මොකද මේ පුණ්‍ය සම්භාරය, ඒ සංස්කාර ශක්තිය, සංස්කාරය කියලා කියන්නේ මෙතෙන්දී ධාමයේ විග්‍රහ කරන විදිහට නෙමෙයි. සංස්කාර කියලා කියන්නේ මෙතෙන්දී මේ සිතේ සහ ශරීරයේ බලය. ඒ සංස්කාර ශක්තිය තියෙන කෙනාට තමයි ඒ රසය දැනෙන්නේ. ඒකට කුසල් කරලා තියෙනවා. ඒතර සංගීතඥයෙක් වෙන්න, ගායකයෙක් වෙන්න, වාදකයෙක් වෙන්න අසීමිත කුසල් සම්භාරයක් කරලා තියෙනවා. මොකද අපි හැමෝටම අතපය කන් ඇස් නාසය මේ පංචේන්ද්‍රයන් තිබුණට ගයන්නේ වයන්නේ මේ ලෝකේ ජනගහණයෙන් කීයෙන් කීයද නේද? දැන් හරියටම ගත්තොත් අපේ ලංකාව ඉන්නේ කෝටි දෙකක ජන කොටසක් ඊට වඩා පොඩ වැඩි දැන්. නමුත් එයින් අපි කියන්නේ හරි 14ක් තමයි සංගීත ශිල්පීන් බිහි වෙලා ඉන්නේ. ඒක සිද්ධන් ප්‍රසාද් මල්ලි මේ අපේ කතා කළේ ප්‍රසාද් සිල්ව මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරන සහෝදරයා. ඉතින් ඒක තමයි මේ මෙතෙන්දි වැදගත් වෙන්නේ ඒ කුසල් තියෙනවා. අමිල කිව්ව විදිහට මේ සංගීතය කියවා ගැනීම. ඊට පස්සේ මේ ගීතේ සංගීතයේ පැත්තේ බලනකොට සංගීතය සම්පාදනය කළ තින්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. එතුමා මේ ගීතය නිර්මාණය කරන කාලේ බොහොම භද්‍ර යෞවනයේ වගේ ඉන්න ඇති. ඩෝල්ටන් අල්විස් මැතිතුමා ගීතය රචනා කළා තියෙනවා. ඉතින් ගීතේට සම්මාදම් වෙලා පිරිස ගත්තාම ලොකු ඉතිහාසයක් මේ තුලින් නිරාවරණය වෙනවා. එඩ්වඩ් ජයකොඩි කියන්නේ ගුවන්විදුලියෙන් බිහි වෙච්ච සම්පතක්. විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා. එතුමා පිබිදෙන ගායක පරපුරෙන් ගායන ලෝකයට අත්පොත් තියපු කෙනෙක්. එතකොට පුණ්‍ය කත්‍රය ආරච්චි කියන්නේ ගුවන්විදුලියේම සම්පතක්. ඇය මෙහි නිෂ්පාදිකාවක් විදිහට සෑහෙන කාලයක් වැඩ කළා. හොඳ වැඩසටහන් කරපු කෙනෙක්. හොඳ ගායන හැකියාවක්, හොඳ දේශීය හඬක් තියෙන ගායිකාවක්. ඒක රෝණ වීරසිංහයන්ගේ සංගීතය පැත්ත ගත්තාම එතුමා ගීතේදී බකිනි ගහක් ගැන කියවෙනවා, මල් ගැන කියවෙනවා. එතකොට හරිම ලාලිත සුන්දර ස්වභාව ධර්මයත් එක්ක ගැට ගැහිච්ච මම ආවොද්දම අපෙන් රටද බණිනේ ආදී විශේෂ වශයෙන් බොහොම ලාලිත සුන්දරත්වයක් තියෙනවා. එතකොට ගැමි සුන්දරත්වය. ඒතර මේ ගීතේ සංගීත ඛණ්ඩ හැම එකක්ම ප්‍රසාද් මල්ලි මට පේන විදිහට හරියටම රිද්මය උඩයි තියෙන්නේ. රිද්මය මඟහැර ගිය කිසිදු සංගීතයක් නැහැ. හරියටම මේ 1 2 3 1 2 3 1 2 3 1 2 3 බකිනි ගහේ ගහමු දුන්නේ කොහාහන්. ඒතර ඒ ඔක්කොම තුනෙන් තුනට බෙදනවා 1 2 3 තුනේ පෝෂන්ස් කෑලි වලට බෙදිලා. එතකොට ඔබ හොඳට අහන්න සංගීතයේදීත්
මං පොඩ්ඩක් ඉල්ලා හිටන අපේ නිෂ්පාදකතුමියකින් සේනානි මහත්මියකින් චූටි කෑල්ලක් වාදනය කරලා දාන්න කියලා අතරමැදට ඒ සිතාර බිට්ස් පවා හරියටම අර 3න් 3ට හැටේ. සංගීත අධ්‍යක්ෂකවරු ප්‍රසාද් සිල්වා මහත්මයාට මේකට සහයෝගය දීලා තියෙන මේ භාණ්ඩ වාදනය කරමින් දිලුෂ රවින්ද්‍රනාත් සිතාරෙන් සිතාරේ දිලුෂ රවින්ද්‍රනාත් වයලිනෙන් උපාලි WJ උපාලි සහ ලීඩ් ගිටර් සුදත් දිල්රුක්ෂ. මේ තුන්දෙනාම වාදනයේදී අර ඉන්ස්ට්‍රුමන්ට් එකේ මේ තාක්ෂණික පැත්ත කොහොම වුණත් ඒගොල්ලන්ට බෑ අර හරියටම රිද්මය උඩ කරලා තියෙන සංගීත නිර්මාණ උන්ට මග හැර යන්න බෑ. ප්‍රසාද් මල්ලි යමක් කිව්වොත් ඒ සම්බන්ධ මම මේ ගීතයට ඒ තුන්දෙනාටම කොටස් බෙදලා දුන්නත් ඒක තමයි. මොකද අපි සංගීත භාණ්ඩයකට සුදුසු හැඩයක් තියෙන හැඩතල තියෙනවා. දැන් ඇත්තටම සිතාරයකට ගත්තම සිතාරයක හැඩයක් තියෙනවා. වයලින් එක ගත්තම වයලින් එක තියෙනවා තව හැඩයක්. වයලින් එකෙන් කරන දේ සිතාරයකට කරන්න බෑ. එතකොට ගිටාර් එකනොත් සමහර කරලා වයලින් එකේ සමහරක් තියෙන ඒකේ තියෙන ස්ටැකාටෝ ලෙගාටෝ කියන ක්‍රම බොහෝ දුරට ගෙනියන්න බෑ. එතකොට මේ ඒවලට ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකකින් කරන්න පුළුවන් ආවේනික හැඩයක්. ඒ හැඩතල තුන මවන්න තමයි තුන් දෙනාට මම ඒක බෙදලා දුන්නේ. කියන්නේ ලීඩ් ගිටාරෙන් වාදනය කරාම කොහොමද හඬ නිර්මාණය වෙන්නේ? එතකොට වයලින් එකෙන් කොච්චරක් දුරට යන්න පුළුවන්ද? සිතාරකින් කොහොමද ඉදිරිපත් කිරීමේදී කරන්නේ? දැන් මහාචාර්යතුමා කිව්වා වගේ ඇත්තටම දැන් තමන්ගේ ශිල්පය හුඟා දුරට වැඩි දියුණු කරගත්ත අය අපි හිතමු දැන් ඉන්දියාවේ කෙනෙක් ගත්තම ඒගොල්ලන්ගේ එක එක්කෙනාගේ තියෙනවා දක්ෂතා. සමහරක් වෙලාවට අපි දන්නවා දැන් සිතාරේ වුණත් අපිට හිතාගන්න බැරි මුර්කී වාදනය කරලා තියෙනවා. එහෙම ශිල්පියෝ බිහලා තියෙන එක අර කිව්වාගේ පිනත් එක්ක තමයි සහ අර කාලය ওই සියලුම දේවල් එක්ක තමයි මේ ශිල්පියා එයාගේ ශිල්ප මේ බොහෝ වෙලාවට දක්වන්නේ. ඉතින් අපේ මේ ලංකාවේ අපිට දැන් තියෙන සම්පත් වලින් තමයි ඔය බොහොම සුළු කාලෙකදී තමයි මේ දේවල් ඉදිරිපත් කරලා තියෙන්නේ. එවැනි සොඳුරු නිර්මාණ ඉතාමත් සුළු කාලයකදී සුළු සම්පත් උපයෝගී කරගෙන හැබැයි සර්වකාලීන රසයක් ලබා දෙන ආකාරයට අද දවසේදී මෙලඩි ඔෆ් රිදම් තුල ඔබට ඒ රසය නොනසා ලබා දෙන්න අපි සූදානම්. තවත් කැයුමකට අපි ආරාධනා කරන්න දැන් සූදානම්. එදා කැලෑ හඳ චිත්‍රපටයට රුක්මනී දේවි කැයූ ගීතය අද මෙලඩි ඔෆ් රිදම් තුල ගයන්නට ගුවන් විදුලි සරල ගී ගායන ශිල්පිනී නිර්මලා ගමගේට අවස්ථාව.
1953 වසරේ තිරගත වූ කැලෑ හද චිත්‍රපටයට හර්බර්ට් එම් සෙනවිරත්න ලියූ මේ ගීතය හින්දි තනු ඇසුරෙන් සංගීතවත් කරන්නේ එස්.එස්. වේදා මහත්මයා. රුක්මනී දේවී තමයි ගීතය ගායනා කළේ. අද ගැයුම නිර්මලා ගමගේ. දැන් මේ ගීතය ඇහෙද්දී අපිට වැළපුම් ස්වරය සහ ඒ වැළපුම් ස්වරයට ඔබින සංගීතයක් මුසු කරලා තියෙනවා. සිතාර් පාට් පවා ඒ අපූර්වත්වය මුසු කරලා තියෙනවා. අපිට අර වෙස්සන්තරේ ඇහුවා හා සමානව චිත්‍රපටයට පසුබිම් වෙච්ච ගීතය. හැබැයි චිත්‍රපටයෙන් මුදාගෙන තනිවම රස විඳින චිත්‍රපටයෙන් පරිබාහිරව වුණත් අපිට ඒක දැනෙන ආකාරයට සංගීතය මුසු කරලා තියෙනවා සහ ගායලා තියෙනවා. මේ හැකියාව මම හිතන්නේ මහාචාර්යතුමනි පහදන්න හොඳම වෙලාව. ඔව් මම හිතන දැන් ඔය විශේෂයෙන් මේ රූප මාධ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදිකා නාට්‍ය වෙන්න පුළුවන්. නැත්නම් නෘත්‍ය වෙන්න පුළුවන්. නාටකම වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම ඒ කලා මාධ්‍යය තුළ භාවිත කරන ගීතය චිත්‍රපටයේ තිරකතාව හෝ නාට්‍යයේ පෙළ හෝ මේ වයින් ගලවලා එලීට අරගෙන වෙනම ගීතයක් හැටියට රස විඳින්න පුළුවන් නම් ඒක නිර්මාණයක් හැටියට ගීතය සාර්ථකයි කියලා අපිට කියන්න පුළුවන්. ආචාර්ය සරත් චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ ඉන්න ගීත මනමේ ගීත අපි අදත් රස විඳිනවා. හුණුවටේ කතාව මේ ආදී ගොන්නක් කියන්න පුළුවන් හේන්ද්‍ර ජයසේනන්ගේ අපිට ගීත විශාල සංඛ්‍යාවක් මතක් කරන්න පුළුවන්. අමිල ඇහුවේ මේ ප්‍රශ්නේ. කියන්නේ මේ මාධ්‍යයෙන් ගලවලා මෙලියට කරන ගීත මාධ්‍යයේ ගීතයක් හැටියට කේවල මාධ්‍යයක් හැටියට ගීතය පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක සාර්ථකයි. ඒත් මෙතෙන්දි හැබැයි ඒක නිකම් වෙන්නෙත් නෑ. ඉතින් ගායනය, සංගීතය, අවස්ථාවෝචිත බව, ඖචිත්‍යය සියලු දේවල් හරියට තියෙන්න ඕන. ඒතර මෙතෙන්දිත් මේ රුක්මනී දේවී මැතිණියගේ ගායනය තමයි අප සියලු දෙනාගේ හදවත් රසමනසේ ගැඹුරුම තැන ස්පර්ශ කළා. ඒක සදාතනික විදිහට පැහැරගත්තේ. මම කියන්නේ ඒකයි. රුක්මනී දේවිය කියන්නේ රසමනස මිනිසුගේ මිනිස් තුලින් ගලවගෙන එතුමේ සතු කරගත්ත ගායිකාවක්. ඉතින් ඒ රේන්ජ් එක. මොකද ඒ රේන්ජ් එක, ඒ කියන්නේ රේන්ජ් එක කියන්නේ ස්වර පරාසය. ගායිකාවකට හෝ ගායකයෙකුට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් අපිට උනත් සාමාන්‍ය කතාවේදීත් ඔබ දන්නවා මේ වැඩසටහන් රසික රසිකාවියෝ දන්නවා, ශ්‍රාවකයෝ දන්නවා. සමහර අය කතා කරන්නේ හිමින්. සමහර අය ටිකක් මධ්‍ය ස්වරයෙන් ටිකක් උස්සහඬින් කතා කරන්නේ. සමහර අය මොනවා කතා කළත් මහා හඬින් උසුරුවමින් කතා කරන්නේ. සද්දෙන්. සමහර අය හොඳක් කිව්වත් බනිනවා වගේ හෙන්නේ. එහෙමයි ඉන්න ඕනේ. එතකොට සමහර අය සිංහල කතා කරුවත් අපිට තේරෙන්නේ මොනවද මේ කියන්නේ කියලා. එච්චරට වේගයෙන් කතා කරන වචන පැටලෙනවා. මම හිතන්නේ මේ ගුවන්විදුලි වගේ මාධ්‍යයකදී අපේ සේනානි වික්‍රමසිංහ මැතිණිය දන්නවා මේ හඬ නළුවන්ට, ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන්ට, මේ නිවේදකයින්ට මේ ස්වර පාලනය කියන එක සංගීතයට අමතරව වෙනත් මේ මාධ්‍යයට උචිතව මේ හඬ පාලනය කියන කොහොමද කියන එක උගන්වනවා. මොකද හඬ මේ ස්වරය කියන එක හරිම වැදගත්. මොකද සමහර තැන්වලදී අපි සාමාන්‍ය සාකච්ඡාවකදී වුණත් අපි එකට අනුචිත ස්වරයක කිව්වහම මේ හොඳ දෙයක් කිව්වත් අනිත් එක්කෙනාට තරහ යනවා. ඒකේ මොකක් හරි වෙන කොක්කක් අල්ල ගන්නවා. කිව්ව විදිය හොඳ නැහැ කියලා. ඉතින් ඔයගේ මේ ස්වරය කියන්නේ හරි ප්‍රබල දෙයක්. කෙනෙක්ව තරහ කරගන්නත් පුළුවන් සාමාන්‍ය ජීවිතේදී. ඒ වගේම මේ වගේ කලාවැනි අතිශය සුමට සුන්දර ලාලිත භාවිතයක හදවත් පැහැර ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි රුක්මනී දේවී මැතිණිය මේ සදාතනික අමරණීය කලාකාරිනියක් වෙලා තියෙන්නේ. ඉතින් එතුමිය අකාලේ මිය ගියා. හැබැයි ඇය හදවත් පැහැරගත්තා. පැති දෙකකින්. එක පැත් නිලියක් විදියට අනිත් පැත්තෙන් ගායිකාවක් විදියට. හොඳේ. ඒතර රංගනයේදීත් අය ඉතා විශාල රංගන පෞරුෂයක් ගොඩනගා ගත්තා. ඒ වගේම ගායනයේදී ඒ කටහඬේ තියෙන අපිට ඒව කරන අනුනාද කියනවා. රෙසොනන්ස්. දැන් මම ගීතයක් ගායනා කරනකොට මගේ කටහඬේ තියෙන අනුනාද වෙනස්. ආචාර්ය අමරදේවගේ තව එකක්. නිහාල් නෙල්සන් මැතිතුමාගේ තව එකක්. ඒතර ඒ වගේ එක්කෙනෙක් විවිධයි. වික්ටර් අයියාගේ තව එකක්. අපේ සනත් සර්ගේ තව විදිහක්. ඒතර ඒ රෙසොනන්ස් මෙන්න මේ මෙතුමියගේ අනුනාද කියනවා මේ මයික්‍රොෆෝන විසින් තාම මේ තාක්ෂණයේ විසින් හොඳට උකහා ගන්න පුළුවන් රෙසොනන්ස් තියෙන්නේ. ඒක පැහැදිලි. මොකද දන්නවද? අපි දන්නවා දැන් සමහර කටහඬවල තියෙනවා මයික්‍රොෆොනික් වොයිස්. ඔය එනවුන්සර්ස්ලා තෝරනකොට ඒකනේ කරන්නේ. සමහර අය මොනවා කතා කළත් එළියට බබ් 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 ගාලා ඇහෙන්නේ. තේරෙන්නේ නැහැ. එනවුන්සර් කියලා තෝරන්නේ පැහැදිලි කටහඬක් තියෙන කෙනා. ඉතින් ඒ නිසා ඒක තමයි මෙතෙන්ද වැදගත් වෙන්නේ. අවසාන වශයෙන් කියන්න ඕනේ අද ගායනය කරු නිර්මලා ගමගේ මහත්මියක් වෙන්න ඇති. මහත්මිය ඇයත් ඉතා හොඳින් මේ ගීතය ගායනා කරා. මොකද මම ප්‍රසාද් මල්ලිටත් කො මේ අමිල මල්ලිටත් කිව්වා අහන් ඉන්න හිතනවා කියලා. ඇය රුක්මනී දේවී හා සමානව ගායනා කළා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඇය ඊටාම සිත්ගන්නාසුළු විදිහට ඊටා මනවින් ඇය ගීතයේ බොහොම සූක්ෂමතා ග්‍රහණය කරගෙන හොඳින් ගීතය ගායනා කළා. ඒ වෘත්තීය ගායිකාවකගේ මට්ටමින් ඇය ගායනා කළා කියන එක අපි ඊටාම සතුටුපත් වෙනවා. ඉතින් එම තෝරා ගැනීම පිළිබඳව
නිෂ්පාදකතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. ප්‍රසදයි මට පොඩි ගැටලුවක්. දැන් මේ ගීතයේ රීමේක් වෙනවා. අපි නව නිර්මාණ මේ ගීතයත් එක්ක අපිට ඇහිලා තියෙනවා. හැබැයි මුල් නිර්මාණයට කිසියම් ආකාරයක අවඩක් නොවන ලෙසට මුල් ගීතයේ සාරය හරියාකාරව කනට දැනෙන ලෙස ඔබ සංගීතය නිර්මාණය කළා තියෙනවා. අපි හැමදාම කැමති අතීතයේ සුන්දරත්වය සහ විඳින්න. මෙහිදී ඔබ අලුත් දැන් රීමේක් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා එහෙම තාරුණ්‍යයට යන්න එහෙම අදහසක්වත් එක්ක එහෙම කරන්න හිතුවේ නැත්තේ ඇයි? තමයි කරනම් මම ඒ දේට කැමති නෑ. කැමති නැති හේතුව තමයි මුල් වැඩසටහනකදීත් මම කිව්වා අපි හරියට ඉපදිච්ච දරුවෙක්ගේ නහය කට කැතයි කියලා ගලවනවා වගේ වැඩක් තමයි ලස්සන කියලා හිතාගෙන කරන. නමුත් ඕනම කෘතියක මුලින් යම් කිසි නිර්මාණයක් බිහි වෙනවද ඒ නිර්මාණය අපි ඔරිජිනල් කියලා කියන්නේ. එතන තමයි ඒ නිර්මාණය බිහි වෙන්නේ නිකන් මේ අපි නොහිතන විදිහට. එතන තියෙනවත් සම්පූර්ණම හැම කෙනාගේම තියෙන උපරිම ක්‍රීම් එක. ඒ ක්‍රීම් එක කියන්නේ යොදය. රුක්මනී දේවිය ගත්තත් ඇයගේ හොඳම අපි මුලින් කිව්වා වගේ ෆීලිං කියන එක. එතකොට වාද්‍ය ශිල්පීන් එතනට එකතු කරලා තියෙන ඒගොල්ලන්ගේ තියෙන හැඟීම් ටික මේ දෙයක් නිර්මාණය වෙන්නේ මේ අපිට මේ හිතිච්ච ගමන් කරන්න දේවල් නෙමෙයි මේ. එතනදී ඒ මුල් කෘතියට මම නිතරම ගරු කරන්නේ මුල් කෘතිය. මොකද සමහර කලට අමිල අපිට සිද්ධ වෙනවා අපි දැන් සමහරක් සංගීත වැඩසටහන් වලදී සංගීත රචනා කියන්නේ අපි නොටේෂන්. ওই නොටේෂන් ලියනකොට අපිට හරි ගැටලු එනවා. මොකද ওই රීමේක් songs අපිට අපි YouTube එකට ගියත් කොහෙට ගියත් අපිට මුල් කෘතියක් සමහරක් වෙලාවට හම්බ වෙන්නේ නැහැ. එක්ක මේ මුල් කෘතිය විනාශ වෙලා ගිහිල්ලා. නමුත් හරි ජවය හරි හැංගීම් ටික තියෙන අර මුල් කෘතියේ මුල් කෘතිය ගත්තොත් තමයි ඒකේ තියෙන හැම ස්වර කොටසක්ම හරි කණ්ඩයක්ම අහලා ඒ විදිහට කරොත් තමයි අපිට ඊළඟ එකත් සෑහෙන දුරට මම විශ්වාස කරන විදිහට වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙහෙම දෙයක් මට රීමේක් කරන්න පුළුවන්. අලුත් නිර්මාණයක් ගත්තොත් ඒක රීමේක් කියන්නේ මේක ඇත්තටම රීමේක් තමයි. ඒක මුලින්ම උපදින එක. නමුත් අර වගේ දෙයකදී මම ඇත්තටම කියන්නේ හරි අකමැති දෙයක් තමයි ඒ විදිහට රීමේක් එක කියන්නේ. රීමේක් කරනවා නම් අර දෙයට හානි නොවන විදිහට ඒ හැඩතල තියාගෙන තමයි මම රීමේක් එක කරත් කරන්නේ. වෙන අර අපප්‍රංශ දේවල් ඒකට ඔබවන්නේ නැහැ. අනිත් එක අමිල මට තව දෙයක් කියන්න අවසර දෙන්න. මේ නිර්මලාගේ ගායනේ මට මතක් වෙච්ච දෙයක්. දැන් මම නිර්මලාට ඉන්නේ ඉප්ලි ඒකට මුලින් කොටසක් කියලා. ඒ නිර්මලා මහත්මියගේ ගායනේ දිහා බැලුවාම මේ රුක්මනී දේවී මැතිණිය ඇතුළු මේ මහාර්ග පරම්පරාවේ මේ ගායනාවල වාදනවල තියෙන දෙයක් තියෙනවා නවකීන්ට අධ්‍යයනය කරන්න දෙයක් තියෙනවා. ඒ වගේම මේ තනු ගොඩනැගිලා තියෙන විදිහට අධ්‍යයනය කරන්න දෙයක් තියෙනවා. අධ්‍යයනය කරන්න තනු මාර්ගයක් තියෙනවා. කියන්නේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හැම කෙනෙක්ම ඉගෙන ගන්න දේවල් ගායනා කරලා තියෙනවා. ඒතකොට මේ නිර්මලා ගමගේ මහත්මිය හොඳ අධ්‍යයනයක් කළා තමයි මේ ගායනා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අර මං කිව්වේ සරලව අහන් ඉඳ හිතනවා කියලා කිව්වේ. මොකද දැන් රුක්මනී දේවී මහත්මියගේ මේ ගීතේ ඇයගේ කටහඬේ රෙසොනන්ස් වල කොහොමත් ගොඩක් වෙලාවට ගීත ගායනා කරනකොට රුක්මනී දේවී මහත්මියගේ හඬෙහි තියෙනවා හරිම අනුරාගී බවක් තියෙනවා. ඉතින් මේ අනුරාගී බවත් එක්ක මේ නිර්මලා ගමගේ උත්සාහ කරනවා ඇයත් ඒ අනුරාගී බවට උචිත අනුනාද තමගේ කටහඬ උපද්දන්න නිර්මලා ගමගේ හොඳ සාර්ථක උත්සාහයක් කරන් තියෙනවා. ඉතින් ඒ නිසා මම එතුමියට සුවපතනවා. ඊළඟ නිර්මාණයට යමු ඉතින්. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් සමග ඔබ එකතු වෙලා ඉන්නේ. කෙටි විරාමයකින් පසු අපි නැවතත් මෙලඩි ඔෆ් රිද්ම් සමග. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම්. නාද මාධුරයේ මියුරු ස්වර රටා මවන සොඳුරු සොයාමය. මෙලඩි ඔෆ් රිද්ම්. සෑම සෙනසුරාදාවකම සවස 4ට 89.6 89.8 සිටි FM. තක ජොන්න තක දිවේ තක ජොන්න කඩතක තරකට තුම් කඩතක තරකට තුම් කඩතක තරකට තුම් කුන්ද කුන්ද තකුන්ද ගත ගති කඩතක දුර ජිත් කඩතක දුර ජිත් තකුන්ද ජිත්. ප්‍රිය සහෘද හිතවතුනි, ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් සමග ඔබ නැවතත්
අපි ඇහුවේ උත්තර භාරතයේ ඉතාමත් ජනප්‍රිය වූ 90 දශකයේ තුල ජනප්‍රිය වූ අදටත් බොහොම රහට අහන්න පුළුවන් සදාතනික මතක ඉතිරි කරන මේරු ගීතයක්. මේ ගී අනුවාදනය ඇහෙද්දී අනිල් කපූර් සහ මනීෂා කොයිරාල 1942 ලව් ස්ටෝරි චිත්‍රපටයේ දර්ශනය පවා මතක් වෙන ආකාරයට අපූර්ව සංගීත සුසංයෝගයක් අද දවසේදී අපිට අහන්න හැකියාව ලැබෙන හවායින් ගිටාරේ නද මියුරු බව අද අපි ඇහුවා. මහාචාර්යතුමනි ගැන කතා කරන්න හොඳම වෙලාව. ඔව් ඉතින් අද වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය කරන ප්‍රසාද් සිල්වා මහත්මයා අපි ඉස්සරහා ඉන්නවා. එතුමා තමයි මේ හවයින් ගිටාරයෙන් මේ ගී අනුවාදන ඉදිරිපත් කළේ. පළමුවෙන්ම කියන්න මේ හවයින් ගිටාරය කියන්නේ මේ සාමාන්‍යයෙන් දකුණතට ස්වරවල මෙහෙයවීමේ පැත්ත එකනේ. ස්වර පෝරුව දකුණු පැත්තට පාවිච්චි කරලා වාදනය කරන කෙනෙකුට මේ දකුණත් ඊටාම හොඳට අවනත වෙන්න ඕනේ. සරලව කිව්වොත් ඒ අත් දෙක සියුම් විදිහට හීලා වෙන්න ඕනේ. මොකද මේ වාදකයා ලෝහ කම්බියක් උඩ තව ලෝහ ප්ලේට් එකක් තමයි අරගෙන යන්නේ. එතකොට ඔබ දන්නවා සාමාන්‍ය දැනුම හිටින දැන් ලෝහ කම්බියක් උඩ තව ලෝහ ප්ලේට් එකක් ලෝහ තහඩුවක් ඇතිලෙනකොට කොච්චර ලිස්සනවද කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට තාම හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මැදපු වාහනේ කම්බියක මැදපු ලෝහ තහඩුවක් අතුල්ලනකොට හරි ඉක්මනට ඒක රුහට ආයනවා ලිස්සනවා. ඒකයි මම කිව්වේ මේ අත් දෙක හොඳට හීලා වෙන්න ඕනේ කියලා. ඒකෙන් මම අදහස් කරන්නේ අනිත් වාද්‍ය ශිල්පීන්ට එහෙම එකක් කියලා. දැන් මෙතන මේ වාදකයාගේ ඇඟිලි තුඩු වල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඇඟිලි තුඩු මෙහෙවීමක් වෙන්නේ නැහැ. අර ලෝහ තහඩුවෙන් තමයි උත්පාදනය කරලා මේ අර හඬ වාදනය වෙන්නේ. අපිට ඒකට කියන මේ වාද්‍ය භාණ්ඩයේ තනිකරම ගායකී ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒ කියන්නේ ගායනය කරන අනුන් වාදනය කරන්න පුළුවන් සංගීත භාණ්ඩයක් සහ මේ ග්ලයිඩින් නිකන් පැද්දිලා යන ස්වර වාදනය කරන්න පුළුවන් ග්ලයිඩින් මූවමන්ට්ස්. ඒ කියන්නේ අපි හින්දුස්තානි සංගීතයේ කියනවට මීන්ඩ් කියලා. මේ ග්ලයිඩින් මූවමන්ට්ස් ඒ පැද්දෙන ආකාරයේ පාවෙන වගේ ආකාරයේ ස්වර හැසිරවීම ගන්නට හොඳ තාක්ෂණයක් තියෙන සංගීත භාණ්ඩයක්. ඉතින් ප්‍රසාද් සිල්වා මහත්මයාට හම්බෙන හැම වෙලාවකදී මම කියනවා මේවා තව මේ රටට ජනප්‍රිය කරන්න කියලා. එතුමා ඒක මනමින් කරගෙන යනවා. ඒත් එක්කම අනිත් සහායක ශිල්පීන් ඉතා හොඳ වාද්‍යන සහායක් ලබා දුන්න ප්‍රසාද් සිල්වා ප්‍රධාන වාද්‍ය ශිල්පියාට. ඉතින් මම හැමදාම කියනවා වගේ දැන් මේ අපි සාමාන්‍යයෙන් කටවචනට වාද්‍ය ශිල්පීන් කිව්වට මේ හැමෝම සංගීතඥයෝ. ඒ කියන්නේ අපි සංගීතඥයා කියන්නේ පුරුදු වෙලා ඉන්නේ මේ රටේ එළියට බහලා ප්‍රතිරූප තියෙන මේ ලොකු අයට තමයි සංගීතඥයෙක් කියලා. එහෙම එකක් නැහැ. මියුසිෂියන් කියන නිර්වචනය ගත්තාම ඒ ශිල්පය යම් සාධනීය මට්ටමකින් ප්‍රගුණ කළා නම් ඔහු හෝ ඇය සංගීතඥයෙක් කියලා කියන්න පුළුවන් අපිට. අනිත් එක තමයි මේ රාහුල් දේව් බර්මන්ගේ සංගීතය. එතෙන්දී රාහුල් දේව් බර්මන් මුලින්ම සොකීය පියාත් සමග සචින් දේව් බර්මන් සමග තමයි සංගීත අධ්‍යක්ෂකෙන්ට පිවිසෙන්නේ. හැබැයි රාහුල් දේව් බර්මන්ගේ සංගීතයේ ඒ ගත්ත නැමියාවේ ඒ ගත්ත තියු පියවරවල මට මෙහෙම දෙයක් පේනවා ප්‍රසාද් මල්ලි. ඔව්. රාහුල් දේව් බර්මන්ගේ සංගීතයේ පියාගේ සෙවනලි වගේම ඕපි නයියාර් සහ සලීල් චෞධරිගේ සංකලනයක් තියෙනවා. දැන් මෙතුමාගේ මට මතක් වෙනවා ජනප්‍රිය ගීතයක් ඒක වැඩි කවුරුත් මේක අහලා නැහැ. බෝලා බහලා කියන චිත්‍රපටයේ. कल तक मैं अकेला था आज़माना आद है वक्त वक्त की बात है संजना वक्त वक्त की बात है. ඒක රාහුල් දේව් බර්මන්ගේ සංගීතය බෝලා බහලා චිත්‍රපටයේ. ඒව ගත්තාම ඒක වෝල්ස් 1 2 3 1 2 3 ඔය රිද්ම එක තමයි ඔය කල් තක් මේ අකේලා තා තමයි ගීතේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඒවත් එක්ක ගත්තා මේ දැන් මේ ගීතයේ සංගීතය ටිකක් මට මේකේ පේනවා පොඩි ඒ මිදිලා රාහුල් දේව සංගීතඥයා ඉන්දියානු මේ ජන පැත්තකට ගියාද කියලා මට හිතෙනවා. මොකද ඒ ස්වරයේ මූල්‍ය අර ඕ එකලඩ කීකෝ කියලා දඟින ස්වර ඕ එකලඩ රාරේ ඒ සමස්ත තනුවීමන තුළ යම් ජනගීතවල විතර ඉන්දියානු ස්වදේශික ගායනාවල් වල යම් පැත්තක් පේනවා කියලා මට කියන්න පුළුවන්.
දැන් ප්‍රසාදය දැන් හවායන් ගිටාරේ සුරු විරුකම දැන් මහාචාර්යතුමා සඳහන් කළ ආකාරයට ඉතාමත් අමාරුයි. හැබැයි රසය බොහොම අපූරුයි. ඒ අමාරු බව තුළ රසය අපූර්වත්වයෙන් කරගෙන මේ ගීතයට සංගීතය මුසු කිරීමේදී ඔබ විශේෂ දෙයක් උපයෝගී කරගත්තද ඒ ගැන කතා කරන්න හොඳ වෙලාව. මට අමුතු විශේෂයක් නෑ මේ අමිල මං දැන් ඇත්තටම මට හවයින් ගිටාර් ගැන ලැප් ස්ටීල් ගිටාර් කියන එක මට ඇත්තටම හුරුයි. හුරුයි කියන්නේ ඉතින් මේ හුරුව අර මහාචාර්යතුමා කිව්වා වගේ මේ ඉක්මනින් ආපු දෙයක් නෙමෙයි. මම මේ මේට අත්පොත් තියන්නේ මගේ වයස අවුරුදු මං හිතන්නේ අවුරුදු 12යි. අවුරුදු 10 වෙනකොට තමයි මට මේ මගේ තාත්තා එතකොට ලංකාවේ හිටියේ නෑ. තාත්තා හිටියේ මේ ස්විට්සර්ලන්තේ. ඒත් ඔය මේ කියන්නේ සංගීත කණ්ඩායමක කට්ටිම රූකාන්ත ගුණතිලක ඉසේරම ශිල්පීන් එක්ක ඒ කාලේ ගිහලා හිටියා. මම මේ කියන 80 ගණන්. පියාගේ නම කියන්නකෝ. හේමසිරි සිල්වා. ඉතින් මගේ පියා. ඉතින් ඔහු තමයි ආර් චන්ද්‍රසේන යටතේ ආර් චන්ද්‍රසේනයන් අපේ හිටපු විශිෂ්ට සංගීත වේදියේ ඒ ලංකාවේ ඕපන් අයියා. ලංකාවේ ඕපන් අයියා. මම හිතන්නේ ඔහුට කිව්වේ ශ්‍රී ලංකන් නෞෂාඩ් කියලා. මම හිතන්නේ නෞෂාඩ් ඒ හැටියට තමයි හැඳින්වෙන්නේ. ඒ හුඟක් අය මල්ලි නෞෂාඩ් කියලා කිව්වේ දැන් ඉන්දියාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ඒ කාලේ නෞෂාඩ් ජනප්‍රිය වෙලා තිබෙච්ච වෙන්නේ නැති. ඔව්. ඒ අර සංගීතයේ පැත්තෙන්. හැබැයි සංගීතයේ එතුමාගේ සංගීත භාවිතය ගත්තාම නෞෂාඩ්ට වඩා චන්ද්‍රසේනන් කිට් වෙන නයියාර් රුපි නයියාර්. ඔව්. මගේ පියාගේ ගාව තිබුණ හොඳ මේ එකතුවක් ගීත එකතුවක් කියන්නේ හොඳ වාදන. මේවා තමයි මට ආభాෂය වෙන්නේ. මම අපේ තාත්තගේ තියෙන කැසට් ගබඩාවේ එක කැසට් එකක් මගේ අතට හවු වෙනවා. ඒකේ තියෙන්නේ හින්දි මෙලඩි ඉන් ගිටාර් කියලා ලස්සන මූණක් තියෙන මෙහෙම පොඩි රැවුලක් තියෙනවා. මම මට ඉතින් එච්චර ගන්න මට අවුරුදු 12 වගේ වයසේ සුනිල් ගංගුලි මම ওই කැසට් එක තමයි අතර ගත්තේ ඉතින්. මගේ පියා ලංකාවේ නෑ. එතකොට ওই කැසට් එක මම අහලා මට උත්තේජනය වෙච්ච දේ තමයි මට ආව හිතවිල්ල තමයි මම මේ වෙනකොට ආයේ මට හිතුණා නේ කොච්චර ලස්සනද මටත් මේ විදිහට ප්ලේ කරන්න පුළුවන් න වාදනය කරන්න පුළුවන් න කියන හිතවිල්ල තමයි මට ආවේ. ප්‍රසාද් මල්ලි මේ ක්ලාසිකල් ඔරිජිනල් රාග try කළේ නැද්ද? මට ඔතනට එන්න කලින් රාග තමයි පිට උනේ. මොකද දැන් බ්‍රිජ්භූෂන් කබ්‍රාල් වගේ කෙනෙක් ඔව් මට ඇත්තටම ඉන්දියාවේ මහා සංගීතඥයෙක්. ඔව් එතකොට දැන් මට තිබිච්ච මම ඒතකොට මේ ගුවන්විදුලියට සම්බන්ධ වෙලත් නැහැ. මේවා හොයාගන්නත් නැහැ. නමුත් මට එක පොතක් පිහිට වුණා ගීත ශික්ෂක එම්.ජී. පෙරමහතා. ඔන්න ඔය පොත. ඔය පොතෙන් තමයි මම රාග සම්පූර්ණ තියෙන විස්තර අරගෙන ඊට පස්සේ ගුවන් විදුලියේ යනවා රාග වැඩසටහනක් ඒතර. දැන් අපේ මේ අද මේ වෙනකොට මේ දේවල් සියලුම දේවල් අද මේ වයින් ගිහිල්ලා තියෙන්නේ. ඒ කාලේ තිබුණා. මම මේකට සමන් දුන්නා. දීලා මම උත්සාහ කරනවා කොහොමද මේක ප්ලේ කරන්න කියලා ඒව අහගෙන කියලා මම පොඩි try එකක් දුන්නා. ඒ අතරම මම නිතරම නිදා ගන්නකොට මගේ ඇඳ ගාව කැසට් එකේ මම අර සින්දු අහනවා. මම නිදාගන්නේ සින්දු අහගෙන. ඒ තුලින් තමයි මම උත්තේජනයක් ලැබෙන්නේ. ඉතින් ඒ කවුරු හරි කියනවා නම් තව ගීතයකට වාදනය කරන්න කියලා ඒක මට අමුත්තක් නෙමෙයි. මට ඇත්තටම සංගීත භාණ්ඩය දැන් මට හරි හුරුයි. ඒක නේ ඔහුට හීලයි. හීලයි. මට ඒක තමයි හොඳම වචනේ. මොකද මේ හවයින් ගිටාරය කියන්නේ හරිම සංයමයකින් කරන්න ඕන දෙයක්. මොකද අර මං කිව්ව මුලින්ම අර ලෝහමය ප්ලේට් එක ඒ තහඩුව චුට්ටක් එහම වුණොත් එම ස්වරය වෙනින් පැත්තකට යනවා. ඒ නිසා අපේ ප්‍රසාද් සෙල්ල මහත්මයාට මම ඉල්ලා හිටන මේක අත්හරින්න එපා. මේක එක දිගට කරගෙන යන්න. ඒ වගේම හොඳ ගෝලයෝ ටිකක් හදන්න. කොවිඩ් කාලේ නිසා තමයි මට කීප දෙනෙක් කතා කරා. ඉතින් මම දැන් උන්ට කියලා තින්නේ මම ඕන මොහොතක ඉන්න ඕගලන්ට උදව් කරන්න. මාව අමතන්න. ඕන වෙලාවක මටත් ඕනේ හොඳ ගෝලයක් බිහි කරන්න. එවැනි පරපුරක් බිහි කරමින් ඒ පරපුර වඩාත් සුලවත් සුපෝෂණීය පරපුරක් බවට පත් කිරීම තමයි ප්‍රසාද් සිල්වා මහතාගේ අරමුණ බවට පත් වුනේ. එතම සඳහන් කළ පුංචි කාලේදී ඒ ආభాසය ලැබූ හැටි ඒ වගේම ඒ තැනට යන්නට ඔහු ගුරුකටගත් ග්‍රන්ථ සහ පරිශීලනය කර බොහෝ දේවල්. ඒ නිසා දැන් මේ සංගීතයේ පහස ලැබමින් අනාගතයේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඔබටත් හොඳ මගක් කියා දුන්නේ. නිසා සතත අභ්‍යාසය වගේම තමයි වැඩි හුරුවත් සමග මේ සියල්ල එකතු කර ගැනීම බොහොම වැදගත්. සප්තස්වරයේ සුර අපූර්ව මියුරුවට අහන ඒ මියුරුවට ඇහෙන සංගීතය පිළිබඳව වැඩියෙන් කතා කරන සුලවත් ඔබත් එක්ක රැඳෙන අපූර්ව හොරා දෙක මෙලඩි ඔෆ් රිදම් සමග අපි තවත් ගැයුමකට ආරාධනා සටහන් ලබා දෙන්න සූදානම් වෙන්නේ. එදා මහගමසේකරයන් අතින් ලියවුණු පද්මශ්‍රී පණ්ඩිත් W.T. අමරදේවයන් සංගීතවත් කළ නෙවිල් ප්‍රනාන්දු මහතා දෙලොවක් අතර චිත්‍රපටයට ගැයූ බොහොම අපූර්ව ගීතයක ගායනයට අපි අද ආරාධනා කරන්නේ මෙලඩි ඔෆ් රිදම් සරසවන්නට සරල ගී ගායන ශිල්පී දුමිත් බදුල්ලගේට.
සුසුම් ගායන ගැයුම් නටන නැතුම් ඉවතෙලයි ශෝක සුසුම් නිදනලොවි දවස උදාවී සිහින බැඳින් සතුට සිනාසේ මුරාවිතුන් උදාවී සුරාබදුන් උදාවිවේ ගායන ගැයුම් නටන නැතුම් ඉවතෙලයි ශෝක සුසුම් බලන වෙලාවේ බුබුලේ සතුට විමානේ හිත උදේ හිරුවේ සිහිනලොවේ සපතලිවේ ගායන ගැයුම් නටන නැතුම් ශෝක සුසුම් මන්දරවිනු තාම මෙන්න උදය ලැබිත් නින්ද නොලබ අන්ද අඳුරේ සුසුම් ගායන ගැයුම් නටන නැතුම් ඉවතෙලයි ශෝක සුසුම් ගායන ගැයුම් නටන නැතුම් ඉවතෙලයි ශෝක සුසුම් මහිතන්නේ සිංහල ගී කලාව තුළ සාහිත්‍යමය පාර්ශවයෙන් සහ සංගීතයෙන් මහගම සේකරයන්ගේ ගී පදරචනය පද්මශ්‍රී පණ්ඩිත් WD අමරදේවයන් වෙනස්ම හැඩයක් තමන්ගේ ඌරුව වෙනස් වුණු තැනක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. අමරදේව මහත්මයාතින් මෙවැනි ගීතයක් සංගීතවත් වී තිබෙනවාද කියලා සමහර කෙනෙක්ටත් ප්‍රශ්නාර්ථයක් වෙන්න ඇති. හැබැයි නෙවිල් ප්‍රනාන්දු මහත්මයාගේ ගී හඬත් එක්ක අද මේ ගැන කතා කරන්න හොඳ වෙලාව මහාචාර්යතුමනි. ඔව් මම හිතන විදිහට දැන් ආචාර්ය අමරදේවයන්ගේ ගායනය සහ එතුමාගේ ජ්‍යෙෂ්ඨත්වය සමග එතුමා කෙරෙහි තියෙන සමාජයේ සහ රටේ ජාත්‍යන්තර ගොඩනැගිලා තියෙන ඒ ගෞරව බහුමානයත් එක්ක අපේ ඇඳලා තියෙන චිත්‍රයට හාත්පස වෙනස් ඊටාම විශ්මිත තනු රචනා කරපු සංගීතඥයෙක්. ඒ කියන්නේ එතුමාගේ අමරදේව කියලා ඒ නමත් එක්ක අපිට ඔළුවට එන ශාස්ත්‍රීය සහ යම් ශික්ෂාකාමී අදහසක් කරන අපිට වලට සංගීතයේ අමරදේව නම් මෙතුමා. ඒතර එයා ගැන අපේ ඔළුවේ ප්‍රායෝගික චිත්‍රයක්ම වෙනවා. මොකද ඊට හාත්පස වෙනස් තනු රචනා කරපු තනු රචකයෙක්. දැන් මේ එක ගීතයක් ගායන ගැයීම් ගීතයක්. කිසි කෙනෙක් හිතන්නේ නැහැ එතුමා කියලා. ආරිච්චි බෝරිච්චි කම්බිකූරු ගෝලමාලු කියන ගීතය නාරද දිසාසේකර මහත්මයා ගායනා කරනවා. ඒ ගීතය. එතකොට ආලේ බැඳ මාගේ පනේ සෝමාවතී. ඒ වගේ කවුරුත් හිතන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් සාරවිට චිත්‍රපටයේ ගීතය මිල්ටන් පෙරේරා මහත්මයා සිරිසාර බුලත් කාලා බලන්න. ඒ වගේ තනු ගත්තාම අනිත් පැත්තෙන් රුවන්වලා වැනි ගීත නන්දා ආචාර්ය නන්දා මාන්නේ රුවන්වලා දුහුල් කඩින් දැන් බලන්න එතකොට මේ එක් එක් තනු වල තනු වියමන ගත්තාම කතරම් විශාල පරාසයක විදිලා තියෙනවාද කියලා. එහෙම කෙනෙක්. අනිත් එක තමයි මේ නෙවිල් ප්‍රනාන්දු කියන අමරණීය ගායකයා. ඒ හඬයි සහ ඒ ස්වර උත්පාදනය සහ ඒ සිංහල වචන බටහිර ඌරුවට නතු කර ගනිමින් ඒකට යම් දේශීය දේශජ අනන්‍යතාවයක් එකතු කළ තමයි එතුමා කියන්නේ.
දැන් මට මතක් වෙනවා මේ අපේ වෘද්ධියෝත්තම මහාචාර්ය සනත් නන්සිරි මැතිතුමා ගායනා කරන දුලීකා චිත්‍රපටයේ ගීතය. සීතරයම කියන එකේ ඒකේ දුලීකා කියන කොටස කියන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්මයා. හරිද? ඒතකොට ඒක දුලීකා 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 කියලා කියන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්මයා. දැන් කේමදාසයන්ට ඒ හැඩය එතෙන්ට අවශ්‍ය නැති. සනත් සර් අර ටික කියන් ආවට පස්සේ කෙසේ හෝ අපි දන්නේ නැහැ මොකද්ද සිදුුනේ කියලා. කෙසේ වෙතත් ඒ තනුවියමනත් එක්ක බාණ්ඩේක නෙවිල් ෆර්නැන්ඩෝ මහත්මයාගේ වොයිස් එක එනකොට අර ගීතේ වෙනම වර්ණයකට වෙනම කලර් එකකට යනවා. වෙනම නාද වර්ණ වලට ගමන් කරනවා. ඉතින් මේවා අපි මේ මෙලඩි ඔෆ් රිද්ම් තුලින් අපි එක පැත්තකින් අපි උගන්වනවාද කියලාත් මට හිතන වෙලාවකට අපි රසිකින්ට මේවා තමයි අපි උකහා ගන්න ඕනේ. ඇයි මේක මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ? කියලා මම කියන්නේ අපේ රසිකින්ට මේවා මේ තර්කයට භාජනය කළ මේ කෙස් පැලෙන තර්ක දාගෙන මේ ගීත අහන්න කියලා මම කියන්නේ නැහැ. මොකද සාමාන්‍ය කෙනෙක් විදිහට යම් සංගීතමය පැත්තෙන් ගීතයක් නිර්මාණයක් වෙනකොට සංගීතමය ඉවක් තියෙන එක හොඳයි. ඒ කියන්නේ Tamanට අවශ්‍ය පමණට ඉව තියෙන්න ඕනේ. ඒක සාමාන්‍ය ජීවිතේට වැදගත්. මොකද රසවින්දනය කියන එකත් පුහුණු කරන්න පුළුවන් දෙයක්. දැන් ගායනය වාදනය මේවා කෙනෙකුට පුහුණු කරන්න පුළුවන් දේවල්. ඒකම රසවින්දනය ඇප්‍රීසියේෂන් කියන එක ඒ ස්කිල් එක හැකියාව පුහුණු කරන්න පුළුවන් දෙයක්. ඔබට වටිනවා. ප්‍රසාදයෙන් මේ පෙර ගීතය එක්ලාට කීකෝ ගීතයට වඩා වෙනස් ක්ලබ් මියුසික්. දැන් මේක ටිකක් වෙනස්. අපි මේ ගීතයේ සංගීතාර සහ රිද්මීය බව දැන් මහාචාර්යතුමා කිව්ව ආකාරයට මේ අභියෝගයේ ජය ගන්න ඔබේ වාද්‍ය ශිල්පීන් සමග එකතු වෙලා මේ අභියෝගයේ ජයගත් ආකාරය සහ මම හිතන්නේ ඒ චේන්ජ් එකක් වෙනවා නම් දැන් එක සැනින්ම එක ගීතයක් දැන් ශාස්ත්‍රීය පසුබිමක තියෙන ගීතයත් එක්ක ඔබ වෙන ආකාරයකට යනවා. මේ අභියෝගයේ ජය ගැනීම කොහොමද කර හැක්කේ? අමිල දැන් මේ ක්ලබ් මියුසික් කියන ආර ඒ කියන්නේ ඔය මුල් කාලේ තිබුණානේ අපි හිතමු කැලිප්සෝ සංගීතය කියලා. එතකොට බොහෝ වෙලාවට ඔවුන් භාවිතා කරන සංගීත භාණ්ඩ තමයි අපි හිතමු බොංගෝ හෝ කොංගෝ කියන වාද්‍ය භාණ්ඩ දෙක සහ ගිටාර්. ස්පැනිෂ් ගිටාර්. බොහෝ වෙලාවට ස්පැනිෂ් ගිටාර් දෙකක් සමහරක් අය තුනක්. ඒ අතරම ඒ තුන්දෙනා වාදනය කරමින් ගායනා කරනවා. ඒතර ගායනා කරනකොට එක් ශිල්පියෙක් ගායනා කරන්න ඕනේ අපි ඒකට කියන්නේ මෙලඩි පාර්ට් එක කියලා. තව දෙන්නෙක් ගායනා කරනවා ඒකේ හාමනි පාර්ට් එක කියලා. එතකොට එකම ගීතය කොටස් තුනකට තමයි සාමාන්‍යයෙන් අපි දැන් ඔය දැන් නිවිල් ෆර්නැන්ඩ් මහත්තයා කියන ගීතය අපි අහුවාම අපිට ඇහෙන්නේ ඒ වගේ හඬක් ඇහෙන්නේ. එතනදී මමත් භාවිතා කරේ ඒ වගේම ගිටාර් ට්‍රැක්ස් තුනකට අපි ප්ලේ කරා. බොක්ස් ගිටාර් එක. ඊට අමතරව මේ බොංගෝ එකක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි අර ඔක්ටෝපෑඩ් එකෙන් ඊට කිට්ටු වෙන්න සද්දේ අරගෙන ඉවරලා අපි ඒක මේකට යොදාගත්තා. ඒ ආකාරයට තමයි මම ඔය ගීතයට සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරේ. සීමිත සම්පත් තුළ අසීමාන්තික රසයක් මවන්නේ විදිහට තමයි ප්‍රසාද් සිල්වා ඇතුළු මේ පිරිවර අද දවසේදී උත්සාහ කිරීම හරහා මේ රසය ඔබට තියන්න කරන්නේ. එමනම් Melody of Rhythm සර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව සමග අපි කෙටි විරාමයකට යන්න සූදානම්. Memory, bringing back the good times, good songs on City FM. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Rhythm. සෑම සිනසුරාදාවකම සවස 4ට FM 89.6 FM 89.8 City FM. සහෘද හිතවතුනි ඔබ නැවතත් ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Rhythm සමග. තවත් සොඳුරු ගී අනුවාදනයකට යන්න සූදානම්. මේ ගීතයේ ගී පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී මහත්මයා එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට එදා ගීතේ ගායනා කළේ රෝහණ වීරසිංහයන්. අපි මේ ගීතේ ගී අනුවාදනය දැන් අහන්න සූදානම්.
හැන්දෑ කරේ අඹමල්වට බඹරු රඟන්න නටන්නා නේද මං හිතන්නේ. මේ බඹරු නාදයත් අපූරුවට මුසු කරමින් ජන සංගීතයේ මිහිරියාවත් එක්ක අපිට මුල් ගීතේ නම් උඩැක්කි නාදය පවා මේ ගීතය ඇහෙනවා. ජන සංගීතයේ ඒ ආශ්‍රිත බවත් එක්ක මේ එක් තැනක මේ ගීතේ තියෙනවා මගේ හිතට මේ තනිකම කවුද ගෙනාවේ කියලා. බොහොම නිශ්ශබ්දතාවය ආරක්ෂා කරමින් ඒ පදවල තියෙන අර්ථය මතු කරන්නට හැකි ලෙස සංගීතය මුසු කළ අවස්ථාවක්. මම හිතන්නේ මේ සියල්ල මට වඩා පැහැදිලි කිරීම මහාචාර්යතුමා සතුයි. මලේ සුවඳ මත් බමරුන් මලට ගෙනාවේ සඳේ එළිය සඳ හෙවනට සිහිල ගෙනාවේ ගඟේ ඉවුර ගඟදිය මුහුදට ගෙන ආවේ මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ හැන්දෑ කරේ අඹ මල් වට බමරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් ඊන දකින්නා. ආචාර්ය රෝහණ වීරසිංහයන් ගායනා කරපු එච්.එම්. ජයවර්ධන දිවංගත සංගීතඥයා සංගීත අධ්‍යක්ෂකවරයා සංගීත නිර්මාණය කරලා තියෙන අපේ කුමාරදාස සපුත්‍රන්ට මහත්මයා රචනා කරලා තින්නේ. ඉතින් රෝහණ වීරසිංහ මහතා ඊටම තරුණ කාලේ ගායනා කරපු ගීතයක්. තුමාගේ යෞවනයේ හඬ මේ ගීතේ මුල් තැටිගත කිරීමේ තියෙනවා. ඔබ කිව්වා වගේ මේ එච්.එම්. ජයවර්ධන ඒ දිවංගත සංගීත අධ්‍යක්ෂකවරයා ඒ නිහඬ මිනිසයාගේ සංගීතේ මෙහෙම දෙයක් තිබෙනවා. ඒ නිහඬ මිනිසා හරිම තන්පත්ව ඉන්නවා මම දැකලා තියෙනවා. ඒ වගේම අනිත් දේ තමයි මේ සංගීතය නිර්මාණය කරනකොට හුඟක් ඉතා සරල තනු රටා සහ ඉතා සරල සංගීත සංයෝජන තමයි එතුමා පාවිච්චි කරන්නේ. එතුමාගේ ගීත නිර්මාණවල මේ ලොකු මියුසික් ස්කෝ රචනා කරන්නේ නැහැ එතුමා. ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩාක් පාවිච්චි කරලා ලොකු අරේන්ජ්මන්ට්ස් කියලා අපි කියනවා. සංගීත සැකසුම් කියලා අපි ඒවට කියනවා සිංහලෙන්. ඒ ලොකු අරේන්ජ්මන්ට්ස් පාවිච්චි කරන්නේ නැහැ. එතුමාගේ නිර්මාණ මේ ගීත විශේෂිත. චිත්‍රපට සංගීතය ගැන නෙමෙයි මම කතා කරන්නේ. වර්ධවා තේරුම් ගන්න එපා. අපේ රසිකයෝ ගීතවලදී එතුමා බොහොම සරල තාක්ෂණයක් තමයි ටෙක්නික් එකක් පාවිච්චි කරන්නේ ගීත සංගීත නිර්මාණය කියලා. ඒතර මේ ජයවර්ධනයන්ගේ සංගීතයේ තියෙන විශේෂත්වය ඒක අනිත් එක තමයි එතුමාගේ හුඟක් නිර්මාණවල ජන ගීතයේ තියෙන ඒ නාද වර්ණ මෙන්න මේ ජන ගීයෙන් මේක හදලා තියෙනවා කියලා කියන්න බැරි තරමටම ඒවා ඒ නිර්මාණය තුළ යම් ආකාරයකට ඒ අපිට ඇහෙන දේ හරියට මේ ජන ගීයෙන් හැදුවා කියලා අපිට සමහරවිට නිශ්චය කරන්න අමාරුයි. එච්චරට ඒක සංගවිලා තියෙන්නේ. පරිකල්පනයේ තියෙන සංගීතඥයෙක් අමිල මේ ඕක ගීතයට කලින් ඕක හිතන්නේ මම මේක මේ ජන ගී වලින් මේක මේ කාටත් මේකේ මූලාශ්‍රය හොයන්න බැරි විදිහට මේක හදන්න ඕනේ කියලා කිසි කෙනෙක් හිතන්නේ නැහැ. ඒක පද රචනාව හෝ මොකක් හරි ඒක නිර්මාණයේ අවශ්‍යතාවය ආවහම ඔහු ඒකට උචිත ප්‍රතිකර්මය ප්‍රායෝගික ප්‍රතිකර්මය යොදනවා. ඒ පරිකල්පනයත් එක්ක තමයි අර නාද ධාරාව ඔක්කොම තමුන්ගේ ඔළුවට ගලාගෙන එන්නේ, මනසට ගලන් එන්නේ. හැබැයි ඒක නිර්මාණයක් බවට පත් වුණාට පස්සේ මිනිස්සු ඒක සමාජයේ නිර්මාණයක් බවට පත් වෙලා සමාජයේ කතා බහ කරන ජනප්‍රිය වුණාම යම් ආකාරයක සංගීතමය පැත්තෙන් ඒ ගැන සාකච්ඡාවක් කරනකොට පිටින් ඉඳන් දකින්න කෙනා ඒකේ සංගීතමය පාර්ශවයේ තියෙන විවිධ කියවීම් මතු කරලා ගන්නවා. ඔක තමයි කවදද සිදු වෙන්නේ. හැබැයි මෙහෙම මම කියන්නේ කවදාවත් හැම නිර්මාණයක්ම එහෙම වෙනවා කියලා. මූලාශ්‍රය හිතලා මම මේකෙන් හදනවා කියලා හදපු ගීත තියෙනවා. හුඟක් වෙලාවට දැන් රෝහණ වීරසිංහ මහත්මයා මයිත් එක්ක කියලා තියෙනවා යමුනා ගන්තර තමුළු ලතා හැවනේ කියන ගීතය ආචාර්ය නන්දාමාලිනී ගායනා කරන ගීතය නිර්මාණය කරනකොට එතුමා මුලින්ම හිතාගත්තා මේක බීම්පලාශ්‍රී කියලා රාගයක් තියෙනවා හින්දුස්තානි සංගීතේ. ඒකෙන් හදනවා කියලා. ඒතර ආචාර්ය වික්ටරත්නායකයන් හෝපල වෙන පෙත ගීතය හදනකොට ඒක භාග්‍යශ්‍රී කියන රාගෙන් හදන්න ඕනේ කියලා හිතුවා. අපේ සනත් සර්ලා පවා රාග භාවිත කරලා මෙන්න මේ රාගයෙන් මේක නිර්මාණය කරනවා කියලා නිර්මාණය කරපු ගීත බොහොමයක් තියෙනවා. ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හිතක පිපුණු මල් චිත්‍රපටයේ කමලාසනී ගීතේ දිවංගත සංගීත නිපුන් පී.වී. නන්දසිරි මැතිතුමා ගායනා කර කලින් තීරණය කළා හංසද්දුනි රාගයෙන් හදනවා කියලා. ඒක හින්දුස්තානි රාගයක්. ඒක හැබැයි හින්දුස්තානි සංගීතයේත් තියෙනවා කර්ණාටක සංගීතයේත් තියෙන රාගය. ඒ සම්ප්‍රදාය දෙකෙන් පාවිච්චි කරනවා. ඉතින් එහෙම අවස්ථාවලුත් තියෙනවා. හැබැයි මේ වගේ දේවල් වලදී ගොඩක් වෙලාවට ශිල්පියාගේ පරිකල්පනයෙන් ඒක ඔලුවට ඇවිල්ලා ඒක නිර්මාණය කරගෙන යනවා. ඒක අර දරුවෙක් හම්බෙලා එළියට ඇවිල්ලා හුරතල් දකිනකොට මිනිස්සු
අම්මා වගේ තාත්තා වගේ අනේ නැහැ පුංචි වගේ කියලා කියනවනේ. අන්න ඒ වගේ තමයි. දරුවා එළියට ලස්සනට hina වෙලා උරුතල් පානකොට අපි කියනවා ආච්චි වගේ මෙහෙම වගේ කියලා අපි විවිධ අර්ථකථන සපයනවා. අන්න ඒක තමයි මේ සිදු වෙන්නේ. මෙලඩි of රිදම් තුළ අපි තවත් ගායනයක් වෙතට යන්න සූදානම් වන්නේ. එදා රාජු බණ්ඩාර සමග චන්ද්‍රා බණ්ඩාර ගැයූ ප්‍රේමකීර්තිද අල්විස් ලියූ ප්‍රේමනාත් කොඩිතුවක්කු සංගීතවත් කළ ඒ ගීතය අද මෙලඩි of රිදම් තුළ ගයන්නට ගුවන් විදුලි සංස්ථා සරල ගී ගායන ශිල්පී දුමිත් බදුල්ලගේ සමග සරල ගී ශිල්පිනී නිර්මලා ගමගේ. ගී පොතේ පිටුවක් පිරා ලියා එවුනි ආදරේ සඳහිරහා කරුවිලියේ බලමු ලියන ආදරේ අද ගී පොතේ පිටුවක් පිරා ලියා එවුනි ආදරේ බලමු ලියන ආදරේ සුන්දරත්වයේ සොඳුරු කවියකි ඔබ මා ගැයූ සුන්දරත්වයේ සොඳුරු කවියකි ඔබ මා ගැයූ ඉසිවරු පඬිවරු කිසිවකු හිකලෙකවත් නොමලියූ හිකලෙකවත් පොතේ පිටුවක් විරා ලියා එවුනි ආදරේ සඳහිරහා තරුවිලියේ බලමු ලියන ආදරේ පන්සිලුයි වෙනයි පරවි පවසන නොකියූ කතා පන්සිලුයි වෙනයි පරවි පවසන නොකියූ කතා එක සිත දෙතෙනක නොරාදා ලම්බෙමි සෙවනත පතා ලම්බෙමි සෙවනත පතා ගී පොතේ පිටුවක් විරා ලියා එවුනි ආදරේ සඳහිරහා තරුවිලියේ බලමු ලියන ආදරේ අද ගී පොතේ පිටුවක් විරා ලියා එවුනි ආදරේ සඳහිරහා තරුවිලියේ බලමු ලියන ආදරේ හදගී පොතේ පිටුවක් කිරලා ලියපු ආදරේ මිහිරියාව මං හිතන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය ගීතයක්. මේ ගීතේ සරල සංගීත මුසුව මට දැනෙන ආකාරයට තියෙන හැබැයි ඒ සරල සංගීත මුසුව තුළ අපිට වෙනදා නොදැනෙන මිහිරක් එකතු කරන්න ප්‍රේමනාත් කොඩිතුවක්කු සංගීතවේදියා උත්සාහ කළා තියෙනවා. ප්‍රේමනාත් කොඩිතුවක්කු වෙන සංගීතවේදියා එතරම් අහල පුරුදු සංගීතඥයෙක් නෙමෙයි. ඒ වගේම චන්ද්‍රා බණ්ඩාර කියන නාමයත්
ටිකක් අපේ සහෘදයන්ට අලුත් නම් වෙන්න ඇති. හැබැයි ඔවුන්ගේ ඒ විස්මිත හැකියාව පිළිබඳව කතා බහ කරන්න සහ මේ සංගීතය මුසුව ගැන කතා කරන්න මහාචාර්යතුමනි අපිට අවසර. දැන් ඔය ප්‍රේමික අල්විස් සූරීන්ගේ පද රචනා ගැන ඒ සාහිත්‍යයක හැකියාව ගැන මම මෙතෙන්දී අමුතුවෙන් කියන්නේ නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. ඔබතුමා මතු කළා වගේ ඔබතුමා මගෙන් ඉල්ලා හිටියේ මේ අනිත් සංගවිච්ච යම් කාරණාවල් ටිකක් මතු කරමු කියලා. මොකද ප්‍රේමික අල්විස් මහත්මයා කලේ මොනවද? එතුමා කියුම් කෙරුම් එතුමාව තාම අමානුෂික විදිහට මරපු විදිහ ඒ දුක් තැවුලුත් අපේ හිතවල තියෙනවා. දැන් ප්‍රේමනාත් කොටිතෝක්කු මහත්මයා මෙහි සංගීත අධ්‍යක්ෂණය කරපු සංගීතඥයා වාසය කරන්න කෑගල්ලේ. හොඳ රසවතෙක්. මොකද හොඳ සංගීතඥයෙක් වෙන්න බෑ හොඳ රසවතෙක් වෙන්න නැතුව. අනිත් එක තමයි එතුමා අවනද්ද වාද්‍ය ශිල්පී ප්‍රධාන වශයෙන් තබ්ලාව තමයි වාදනය කරන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ වගේම අනෙකුත් ලංකාවේ ජනප්‍රිය සංගීතයේ භාවිත වන බොංගෝ, කොංගෝ, දෝලක් මේවා වාදනයේදී ඊටාම නිපුණ සංගීතඥයෙක්. මේ රටේ ඔය කැසට් සංගීතය ජනප්‍රිය වෙච්ච කාලේ අතිශය කාර්යබහුල වාද්‍ය ශිල්පියෙක් සංගීතඥයෙක් ප්‍රේමනාත් කොටිතෝක්කු මහත්මයා කියන්නේ. ඒ වගේම එතුමාගේ පියා මිය දෙන්නේ මේ සංස්ථා පියසයට ශාස්ත්‍රීය තබ්ලා වාදනයක් ඉදිරිපත් කරමින් සිටියේදී. ඒ රෙකෝඩින්ග් මෙහි තියෙනවා ලයිබ්‍රරි එකේ පුස්තකාලේ තැටි පුස්තකාලේ තියෙනවා. ඔබ වෙලාවක් තිබුණොත් අහන්න අමිල ඔබ වගේ තරුණයව දැනගන්න ඕනේ. ක්‍රමානුකූල තබ්ලා එකේ හඬ අඩු වෙලා තබ්ලා එක නතර වෙනවා. එතුමාගේ නම ඩී.සී. කොටිතෝක්කු. ඩී.සී. කොටිතෝක්කු නම එතුමා රජයේ කලායතනයේ තබ්ලා පිළිබඳ කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. එතකොට චන්ද්‍රා බණ්ඩාර මහත්මිය අපි කවුරුත් දන්න අපේ දිවයින ඉන්න අද නමගිය ප්‍රවීණ ප්‍රකට අධ්‍යක්ීම් සම්භාරයක් තියෙන සංගීතඥයෙක් වන මහින්ද බණ්ඩාර මහත්මයාගේ දයාබර මෑණියන් රාජු බණ්ඩාර සොයුරා මේ සංකලනය මේක තුල අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ කොටිම කියනවා නම් ප්‍රේමික විදිත් අල්විස් මහත්මයා හැරුණකොට ප්‍රේමනාත් කොටිතෝක්කු, රාජු බණ්ඩාර, චන්ද්‍රා බණ්ඩාර මේ එක්තරා සංගීත කවයක් පරපුරු දෙකක් නියෝජනය වෙච්ච ගීතයක් හැටියට මම දකින්නේ. සංගීතයත් අපි කොඩියයි කියලා කියන්නේ ප්‍රේමනාත් කොටිතෝක්කු මාස්ටර් ඉතා සරලව සහ අර ඔබතුමා කිව්වා වගේ ගොඩක් තරු නිර්මාණය කරලා නැතත් මේ ගීතය රසිකයා අතරට යන්න සමත් තනුවක් බිහි කරන්න එතුමා කටයුතු කරලා තිනවා. අපි එතුමාට ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ප්‍රිය සහෘද හිතවතුනි, සප්තස්වරයේ මිහිරියාව ඔබට දනවන මියුරු සොයාමය මෙලඩි ඔෆ් රිදම් සමග අපි කෙටි විරාමයකින් පසුව නැවතත් මුණ ගැහෙන සූදානම් මෙලඩි ඔෆ් රිදම් සමග. පුබුදින තනිකම හැර යන ඔබ ළඟ රිසින් නිරතුරු දෙවටින City FM City FM City FM ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Rhythm. සෑම සිනසුරාදාවකම සවස 4ට FM 89.6 FM 89.8 City FM. ස්වර සංයෝජනී රුද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් සමග අපි තවත් මියුරුතම ගායනයක් වෙතට යන්න සූදානම්. අපේ සහෘද හිතවතුන් ටිකක් කලාතුරකින් ඇහිලා තියෙන දැන් අහන්න සුමියුරුම ගීතයක් වෙතට යන්න සූදානම්. මේ ගීතයේ ගී පද රචනය සමන්නාතාවුද හෙට්ටි මහත්මයා, ඒ වගේම සංගීතයේ ග්‍රේෂන් ආනන්ද. එදා විශාරද ශිල්පිනී මාලනී බුලත් සිංහල සමග ග්‍රේෂන් ආනන්ද ගැයූ ඒ සුමියුරු ගීතය අද ගයන්නට අපේ ආරාධනය ගුවන් විදුලි සංස්ථා සරල ගී ගායන ශිල්පී දුමිත් බදුල්ලගේ සමග ගුවන් විදුලි සංස්ථා සරල ගී ගායන ශිල්පිනී නිර්මලා ගමගේ. සිවනි පාලු සදේවක අනිවී
සුන්දර සමනල ප්‍රේම කතාවක මල් මුතුලෙල් හිරි පොතවරු සාවක එතු කල සෙවනේ පාලු සිදවක තනිවී පුන්නා මතකයි ඔබමා සුන්දර සමනල ප්‍රේම කතාවක හසකෙන් ලියවුණු ඔබගේ දේශේ මාත බෙන්දුන කුමරුන් හිටියා නිරුපුල් සැඟවුණ ඔබගේ දැසේ ආදරෙම ගුණ කුමරිය සිටියා මල් මුතුලෙල් හිරි පොතවරු සාවක එතු කල සෙවනේ පාලු සිදවක තනිවී පුන්නා මතකයි ඔබමා සුන්දර සමනල ප්‍රේම කතාවක ලොවට හොරා අපරාහ කියද්දී එතු කල නිහඬව බලානනේ පහනම් ආදරයක් නාදුනලා මුකය ඇයි ගැට සඳුරු බඳින්නේ මල් මුතුලෙල් හිරි පොතවරු සාවක එතු කල සෙවනේ පාලු සිදවක තනිවී පුන්නා මතකයි ඔබමා සුන්දර සමනල ප්‍රේම කතාවක මල් මුතුලෙල් හිරි පොතවරු සාවක එතු කල සෙවනේ පාලු සිදවක තනිවී පුන්නා මතකයි ඔබමා සුන්දර සමනල ප්‍රේම කතාවක මහාචාර්යතුමනි මේ අත්දැකීම ඒ තැන මට නැහැ. හැබැයි ඇතුගල පාමුල ඒ කුරුණෑගල වැව් ඉස්මත්තේ අපූරු ප්‍රේමවන්තයෙන් යුවලක් තනිවෙච්ච අපූර්ව ගීතේ සංගීතයත් එක්ක දැනෙනවා. ග්‍රේෂන් ආනන්ද කියලා කියන්නේ බටහිර සංගීතය උරුව වැඩියෙන් දනවන ගී සංගීතවත් කළ ගායන ශිල්පියෙක් වාදි ශිල්පියෙක්. මම හිතන්නේ ග්‍රේෂන් ආනන්දගේ මේ සංගීත මුසුව තුළ අපිව වෙනම තැනක ස්ථානගත කරනවා. ඇතුගල පාමුල ඒ වැව් ඉස්මත්තේ ප්‍රේමලීය ආලිංගනයේ යෙදුන දැන් තනිවෙච්ච යුවලක් මතකයට නං වෙනවා. කොච්චර ශක්තිමත් සංගීතයක්ද මේ. ඔය ඉතින් අපිටනේ කියන්න මෙහෙම අත්දැකීම් නැහැ කියලා අපි විශ්වාස කරමු. ඉතින් අමිල කියනවානේ එහෙමයි කියලා. මං කිය මහාචාර්යතුමනි ඒ තැන ඇතුගල පාමුල නොඇති. හරි කෙසේද මම විහිළුවක් කරේ. කොහොමුණත් දැන් ග්‍රේෂන් ආනන්ද මහත්මයා එච්.ආර්. ජෝතිපාලයන්ගේ ඇවෑමෙන් පස්සේ එතුමා තමයි තිරයේ කටහඬ බවට පත් වෙන්නේ. එතුමා ඊට පස්සේ ගොඩක් ගායනාවල ඉදිරිපත් කළා. ඊට ප්‍රථමත් ගායනා ඉදිරිපත් කළා තියෙනවා. නමුත් එච්.ආර්. ජෝතිපාලගේ ඇවෑමෙන් පස්සේ එතුමා තිරයේ ගායකයා බවට පත් වෙනවා. නමුත් එතුමා අකල් මරණයකට පත් වෙනවා. කෙසේ වෙතත් මේ ග්‍රේෂන් ආනන්ද කියන සංගීතඥයා විවිධාකාර ශිල්පීන් එක්ක වැඩ කළා. ඔබට මතක ඇති සමහරට ජාතික රූපවාහිනියේ ඒ දවස්වල ඉදිරිපත් වුණ වැඩසටහනක් සංඛ පද්ම කියලා. ඒ සංඛ පද්ම වැඩසටහනේ ආචාර්ය නන්දාමාලිනී සමග තරුද නිදන මහරෑ කියන ගීතය ගායනා කරනවා ග්‍රේෂන් ආනන්ද මහත්මයා. ඒ කියන්නේ අර නන්දාමාලිනී මහත්මිය ගායනා කරනකොට අර හෙඩ් වොයිස් පාවිච්චි කළා. ඒ සහායක ගායනාවල තියෙන අතුරු ඛණ්ඩ ගායනා කළ එතුමා. ඊටාම මනරම් ගායනයක් ඉදිරිපත් කළා. දක්ෂ ගායකයෙක්, හොඳ සංගීතඥයෙක්, හොඳ රහක් තිබිච්ච කෙනෙක්. මං ඊටාම එතුමාගේ කැමැතිම ගීතය තමයි ආදර සීනුව පෙම්ලොංග දොර ළඟ රැව් දෙන්නේ කියන ගීතය. ඊටාම මිහිරිතම ගීතයක්. එතකොට ග්‍රේෂන් ආනන්ද මහත්මයා මේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරන තෙදිනි විරාජ කියන ගීතයට මේ දේශීය ජන සංගීතයේ තියෙන හැඩතල පාවිච්චි කරලා ඉතා රසවත්
සංගීත අධ්‍යක්ෂණයක් කරලා තිනවා. ඉතින් ඒ වගේ සංගීතඥයෙක්. ඉතින් මේ ගීතය රචනා කළ තියෙන සමන් අතාවද හිටි මහත්මයා මේ හොඳ නිවේදකේ මේ ගුවන්විදුලියෙන් බිහි වෙච්ච සම්පතක්. මම මෙතින්දී ඔබතුමාටත් මතක් කරනවා අමිල මේ දැන් මේ සමන් අතාවද හිටි වගේ ජ්‍යෙෂ්ඨ උදවියකින් ඔබතුමන්ලා වගේ මේ ක්ෂේත්‍රයට අවතීර්ණ ලන තරුණ නිවේදකයින්ට ඉගෙනගත හැකිදී අපමණයි. ඒගොල්ලෝ සාමාන්‍ය ප්‍රසංග ශාලාවක වැඩසටහනක් ඉදිරිපත් කිරීමේදී සංගීත වැඩසටහනක් ඉදිරිපත් කිරීමේදී පොත්දොරට වැඩිමක් ඉදිරිපත් කිරීමේදී වෙනත් කාර්යයකදී වෙනත් ශාස්ත්‍රීය සාකච්ඡාවකදී ඒගොල්ලන්ගේ හඬේ පවා ඒ අප්‍රෝච් එකේ ඒ විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා තුමා ඉතා රසවත් ගීත රචනා කරපු කෙනෙක් සමන් අතාවද හිටි මහත්මයා කියන්නේ. ඉතින් ඒ වගේම ග්‍රන්ථ රචනා කරපු කෙනෙක්. සේදමාවත දිගේ එතුමා ඉන්දියාවට ගිය සංචාරය මෑතකදී එතුමා මුද්‍රණාද්වාරයෙන් නිකුත් කළා. ඒ වගේම ඒ සාහිත්‍යයට එතුමාගේ ග්‍රන්ථ රචනා කිරීම තුලුත් දායකත්වයක් සපුපු කලාකරුවෙක් සමන් අතාවද හිටි මහත්මයා. ඉතින් මුකුත්ම කියන්න ඕනේ නැහැ මේ දැන් මේ වගේ මල් මුතුලල් ගීත නමත මලක් උනේ ඇයි ඔබ නුඹ මට කියන එකේ තමසිරි පීරිස් මහත්මයා ගායනා කරන ජ්‍යෙෂ්ඨ සංගීතඥ ප්‍රවීණ සංගීතඥ කලණී පෙරේරා මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරු මේ වගේ ඉතින් විවිධ විස්කම් පාපු මිනිස්සුත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මම නම් ඇත්තෙම මේ අපේ රටේ මේ පරපුර ගැන කතා කරනකොට මට හරි ආඩම්බරයි අමිල. ඒ කියන්නේ ඒගොල්ලන්ට රටේ කොච්චර පිළිගැනීමක් තියනවද, අගය කිරීමක් තියනවද කියන වෙන ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. නමුත් අපිට මේ රැහේ වුන් හැටියට අපිට පුදුම ආඩම්බරයක් තියෙනවා. එවැනි ඇසූ පෙරූතැන් නැති චරිතවල මියුරුතම ගී පදරචනා ඒ වගේම ගී තනු නිර්මාණත් එක්ක දුහුණන් වන අප ඒ සියල්ල පරිශීලනය කරමින් ඒ මියුරු ස්වර රටාවන් ඒ මියුරු පද රටාවන් ජනගත කරමින් සහෘදයාව ඒ තැනට ගෙනීම තමයි අපේ ප්‍රයත්නයේ අරමුණ බවට පත්වන්නේ. මෙලඩි ඔෆ් රිදම් අපේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔබ ඒ ලබා දෙන සහයෝගය පිළිබඳව මතක් කරමින් අපි අවසන් ගී අනුවාදනයට යන්න සූදානම් වන්නේ තුව කුසුම පාල මහතා ලියූ ස්ටැන්ලි එම් ප්‍රනාන්දු මහතා. මං හිතන්නේ මෙලඩි ඔෆ් රිදම් දැන් අපේ යාවජීව සමාජිකයෙක් එතුමා සංගීතවත් කළ එදා පුන්සිරි සොයිසා මහත්මයා ගැයූ ඒ සුමියුරු ගීතේ ගී අනුවාදනය අහන්න අපි දැන් වෙලාවෙන් කරගන්නේ. පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයිද සිතන්නේ. මේ ගී ගංගුලේ ඔරුවක නැගලා ඒ ගී ගංගුලෙන් එතර වෙන්න ඔබ සූදානම් වන්නේ. මං හිතන්නේ පොන්සිරි සොයිසා කියන ඒ සෝචනීය හඬහුරුමකම් කියන ඔහුගේ හඬට අපිට අර දැනවෙන සංගීතයක් මුසු කරමින් ඒ හදවතට ලගන්නා සුළු සංගීතයක් සමග මුසු කර අවස්ථාවක කදිම උදාහරණයක්. නාචාරිතුමනි අපි ඒ ගැන කතා කරමු. ස්ටැන්ලි එම් ප්‍රනාන්දු මහත්මයාගේ සංගීතය සහ මේ අද අපේ වාද්‍ය වෘන්දයේ සංගීතය සැපයීම පිළිබඳව. පෙරලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයිද සිතන්නේ. සිහිය විකල්ලු කෙනෙකුනියා සිහිය විකල්ලු කෙනෙකුනියා එගොඩත් මෙගොඩත් ගම්යා කරලා පාලම සාදා වලා සිටින්නේ. ඔබ මා වෙත පිය නගන තුරා ඔබ මා වෙත පිය නගන තුරා
තුව කුසුම්පාල මහත්මයා මේ රචනා කරපු ගීත අපිට ගොඩක් අපිට සවන් වැකිලා තියෙනවා. ඒ වගේ මේ තුව කුසුමපාල ආදී වශයෙන් තමුන්ගේ අර මේ මුලකුරු භාවිත කිරීම එක්තරා ආකාරයක ඒ වගේ තිබුණා. රටේ පොඩි වැඩපිළිවෙලක් තිබුණා මේ සජාතික චින්තනයත් එක්ක මේ ඉංග්‍රීසි අකුරු පාවිච්චි නොකළ යුතුයි කියන කාරණාව. දැන් දිවංගත වීජ මූලක බණ්ඩාර මහත්මයා එහෙම කෙනෙක්. ඒ වගේ තමයි ඒ එක මූවමන්ට් එකේ ඒ එක වැඩපිළිවෙලක හිටපු පිරිසක් තමයි මේ ඒ ඔස්සේ ගිය කෙනෙක්. ඒ වගේම තුව කුසුම්පාල මහත්මයා ගොඩාක් නිතර ගීත රචනා නොකළාට එතුමා ඊටාම සරල රීතියකින් රචනා කරපු පද රචකයෙක්. අනිත් එක තමයි මේ ස්ටැන්ලි ප්‍රනන්දු මහත්මයා මම පසුගිය වැඩසටහනකට මේ බව මතක් කරා. මොකද මම අදත් මම කියන්න යන්නේ මේ ඒ කාලේ තිබුණා දෙයක් ගුවන්විදුලියට යම් ආකාරයකට වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් ආවහම ඒ නිර්මාණයක් අරගෙන කොලයක සටහන් කරන් ආවහම එයාගේ නිර්මාණයට ගුදපදව කරලා ඒ වැඩේ මොකක් හරි අරන් එන අපි කියන අමිල ඔය කොණ්ඩයක් ගත්තාම අපි කියන හැඩපළු ගෙදිච්ච කොණ්ඩ කියලා. හැඩපළු ගෙදිච්ච කොණ්ඩ පීරන්න බෑනේ නේ. හරි අමාරුයි පීරන්න. නමුත් ඒ කාලේ මේ ස්ටැන්ලි ප්‍රනන්දු මහත්මයලා ගුවන්විදුලියේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත අංශයේ භාරව ඉන්න කාලේ එහෙම හැඩපළු ගෙදිච්ච නොටේෂන් ෂීට් එකක් ස්වර ප්‍රස්තාරයක් අරන් ආවම ඒවැ අදකුද ඇරලා හතර මායිම හොඳට හදලා දෙනවා. ඒක මිනිසුන්ට අහන නිර්මාණයක් වඩපත් කරන්න. ඉතින් ඒ වගේ ස්වේච්ඡාවෙන් මේ හොඳ නිර්මාණයක් එළියට ගන්න ක්‍රියා කරපු පිරිසක් හිටියා. එයින් එක්කෙනෙක් තමයි ස්ටැන්ලි ප්‍රනන්දු මහත්මයා. අනිත් එක තමයි දැන් ස්ටැන්ලි ප්‍රනන්දු මහත්මයාට දැන් මේ පුන්සිරි සොයිසා වගේ සංගීතඥයෙකුට ගීතයක් හදනකොට අර සාමාන්‍යයෙන් තනුවක් හදනකොට අපි ගන්න ස්කේල්ස් තියෙනවානේ. අපි පාදක කරගන්න අපි ටොනික් නෝට් කියලා කියනවා. බටහිර සංගීතයකට පදනම් ස්වරය. පාදක ස්වරයේ හැටියට තමයි C, B flat, D ඔහම. ඒ කියන්නේ C කියන්නේ විශ්ව ප්‍රාසංගික කෘතියේ ප්‍රධාන ස්වරය සයන්. ඈ නැත්නම් ඊතර ඉඳලා තව ස්වරයක් පල්ලෙහාට ගියාම කොමල නියන්න. ඒකට B flat කියලා කියනවා. සයන්ෙන් තව ස්වරයක් ඉහළට ගියාම ඒකට අපි කියනවා D කියලා. ඒකට ඍෂභය කියලා කියනවා. ගායනයේ දෙක රි කියලා කියනවා. පුන්සිරි සොයිසා මහත්මයාට ඊට වඩා වෙනස් රේන්ජ් එකක් තියෙන්නේ. අවම වශයෙන් සින්දුව පටන් ගන්න ඕනේ F එකෙන්. ඒ කියන්නේ සයන් ඉදලා ස්වර හතරක් උඩින් තමයි එයාගේ කොන්සර්ට් කියන්නේ ටොනික් නෝට් එක ගන්න ඕනේ සින්දුවක් හදනකොට. මොකද ලොකු රේන්ජ් එකක තමයි ගායනා කරන්නේ. එයාගේ හඬ පරාසය ඉහළ තැනක තියෙන ඔහුගේ ස්වර. ඒ කියන්නේ ස්වරාලෙහි ස්වර තන්තු ඒ පිහිටලා තියෙන්නේ එතන. ඒතර එයාට ලෝ නෝට්ස් වලට යන්න බෑ. පල්ලෙහා ස්වර වලට යන්න බෑ. සින්දුව පටන් ගන්නම ඕනේ සාමාන්‍ය ඔය මං කිව්ව රේන්ජස් වලින් තමයි සාමාන්‍ය ගීත ගයන්නේ. ස්වර තුනක් හතරක් ඉහළින් පටන් ගන්නවා. හොඳට ඇහලා බලුවොත් ඒක තේරෙයි. ඉතින් ඒ වගේ අර තාක්ෂණික ප්‍රශ්නත් හඳුනාගෙන සංගීත අධ්‍යක්ෂණය කරන්න ඕනේ. ඉතින් අද මේ සංගීතය නිර්මාණය කරපු මේ වැඩසටහනට ප්‍රසාද් සිල්වා මහත්මයා ලොකු උනන්දුවකින් කටයුතු කරලා තියෙන බව අපිට පේනවා. එයා උත්සාහ කරේ හැම වෙලේම එක ගීතයක් තුළ විවිධ සංගීත භාණ්ඩවල හැඩතල මතු කරගන්න. ඉතින් මේ ගීතයේ අවසාන භාගයේ WG උපාලි මහත්මයා වයලින් වාදනය කරනවා. ඊට ඉස්සෙල්ලා අපි අහපු නිර්මාණවල සිතාරෙන් දිලූෂ, ලීඩ් ගිටාරෙන් සුදත් දිල්රුක්ෂ මේ වගේ වාදනය කරලා අපිට ඇහුණා. ඉතින් මේ අවසාන ගීතේ බට්නාලාව ශාන්ත සවරනායක මහත්මයා ගී අනුවාදනය කළා. ඉතින් මේ වගේ තමුන් වටේ ඉන්න තමුන්ගේ සහෝදර ශිල්පීන් සමග එකතු වෙලා ඔහු හොඳ උත්සාහයක් දරලා තියෙනවා කියන එක ප්‍රකාශ කරමින් වාද්‍ය ශිල්පීන් කෙරෙහි මගේ තියෙන හැමදාම තියෙන ආදරයත් ඔවුන්ට ප්‍රකාශ කරන අවසාන වශයෙන්. ඒ ආදරය නොනසා ප්‍රකාශ කරමින් ඒ ආදරය සහෘද ඔබේ හිතෙත් වගා කරමින් ඔවුන්ට ලැබිය යුතු නිසි තැන නිසි ඇගේම ලබා දෙන්න තමයි මෙලඩි ඔෆ් රිදම් හැමදාමත් මහාචාර්යතුමාගේ අභිප්‍රාය බවට පත්වන්නේ. ඉතින් අද දවසේදීත් ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් උපදේශකත්වයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපති හඩ්සන් සමරසිංහ මහතා, එවැගේම අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මයුරි අබේසිංහ මහත්මියව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි වාද්‍ය වෘන්දය අද දවසේදී මෙලඩි ඔෆ් රිදම් බොංගෝ විදිත රණවීර, SPD තරිඳු පෙරේරා, තබ්ලා වාදනයේ බන්දුල සිල්වා, බේස් ගිටා ප්‍රසාද් සිල්වා, ලීඩ් ගිටා සුදත් දිල්රුක්ෂ, රිදම් ගිටා එරංග පුෂ්පකුමාර, කීබෝඩ් හසන්ත ජයලාල් සමග චාමර හපන්ගම, බටනලා වාදනය ශාන්ත සමරනායක,
වයලින් වාදනය WJ උපාලි, සිතාර් වාදනය දිලූෂ රවීන්ද්‍රනාත්. අද දවසේදීත් මෙලඩි ඔෆ් රිදම් සංගීතය මෙහෙවීම සහ සංගීත අධ්‍යක්ෂණය රසය බෙදා ගන්නට එකතු වුණු සංගීතවේදී ප්‍රසාද් සිල්වා මහත්මයාණෙනි ස්තුතියි. ඒ වගේම වාදක මණ්ඩල සම්බන්ධීකරණය වාදක මණ්ඩල ප්‍රධානී නායක සිදත් සෝමසුන්දර මහතා එතුමාවත් මතක් කරනවා. නාද සංකලනය තරිඳු දිසානායක අචලා ගුණසේකර මැදිරි සහාය ප්‍රදීප් පුෂ්පකුමාර නිදර්ශන ගායනා සමග අද මේ රසවත් හෝරා දෙක රසවත් කළ ගුවන් විදුලි සරලගී ගායන ශිල්පී දුමිත් බදුල්ලගේ සමග සරලගී ගායන ශිල්පිනී නිර්මලා ගමගේටත් අපේ ස්තුතිය මේ හැඩකාර හැන්දෑව රසවත් කරන්න අපිත් සමග එකතු වුණාට. මෙලඩි ඔෆ් රිදම් සරල සුගම අර්ථ ගැන්වීමත් සමග මේ රසය නොනසා ඔබට ලබා දෙමින් වාදකයාට හිමි ඒ තැන ජනගත කරමින් ඒ මහගුකාරයට අදත් අපත් සමග එකතු වුණු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිපීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය කොලිත බානු දිසානායක මහත්මයාණෙනි ස්තුතියි මේ පැමිණීම සහ අර්ථ ගැන්වීම සමග අපත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ආරාධනයට. අද දවසේදී වැඩසටහනේ විදායක නිෂ්පාදනය සිටි FM නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ ප්‍රියන්තේ දිරිසිංහ, අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ අනුෂා ජීවන්ති, වැඩසටහන ඉදිරිපත් කර මම අමිල ඉදිරිමාන්න අදත් මෙලඩි ඔෆ් රිදම් ඔබට මියුරු ලෙස නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළේ සේනානි වික්‍රමසිංහ. ස්වර සංයෝජනයේ රිද්මිය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීතාංශය සහ සිටි FM ඉදිරිපත් කිරීමක්. තවත් සද්දිනකින් එළඹෙන සොඳුරු සොයාමේදී ස්වර සංයෝජනයේ රිද්මිය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් සමග අපි මුණ ගැසෙමු. ඔබ සැමට සෞන්දර්යයෙන් සපිරි සුබ සන්ධ්‍යාවක්.